ළමයි ඊළඟ මාතෘකාව ලියන්න ඛණ්ඩාංක තලයේ ඇති සමාන්තර රේඛා. සමාන්තර රේඛා මතක ඇති O level වල සමාන්තර රේඛාවක් කියලා කියන්නේ එම රේඛා දෙක අතර හැමතිස්සෙම තියෙන දුර සමානයි නම් ඒවට කියනවා සමාන්තර රේඛා කියලා. මෙන්න මේ වගේ. ඒ රේඛා දෙක කොහෙදවත් ඡේදනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ රේඛාවලට කියනවා සමාන්තර රේඛා කියලා. එහෙනම් ඛණ්ඩාංක තලයේත් අපිට සමාන්තර රේඛා අඳින්න පුළුවන්. එහෙනම් මම මෙහෙම සමාන්තර රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ සමීකරණය y = mx + c. ඊළඟට මම ළමයින්ගෙන් අහනවා මේ රේඛාවට සමාන්තරව තව සමාන්තර රේඛා කොච්චරක් අඳින්න පුළුවන්ද කියලා. එහෙනම් ළමයින්ට තේරෙන්න ඕනේ මේ රේඛාවට සමාන්තරව තවත් සරල රේඛා අනන්ත සංඛ්‍යාවක් අඳින්න පුළුවන්. මේ වගේ සමාන්තර රේඛා ඕන තරම් අඳින්න පුළුවන්. එහෙනම් මේ සමාන්තර රේඛාවක අන්තක්ඛණ්ඩය වෙනස් වෙනවා කියලා තේරෙනවා ළමයින්ට. මේක බලපුවාම ධන අන්තක්ඛණ්ඩ තියෙනවා, බිඳු අන්තක්ඛණ්ඩය තියෙනවා, ඍණ අන්තක්ඛණ්ඩයක් තියෙනවා. එහෙනම් ළමයින්ගෙන් මම අහනවා මේ හැම රේඛාවකම අනුක්‍රමණය කීයද කියලා. අනුක්‍රමණය කියන්නේ මොකක්ද? x අක්ෂයේ ධන දිශාවත් සමග සාධන කෝණයේ tan අගය. එහෙනම් මේ හැම රේඛාවක්ම x අක්ෂයේ ධන දිශාවත් එක්ක සාධන කෝණය සමානයි. ඒ හින්දා මේ හැම සරල රේඛාවකම අනුක්‍රමණය සමානයි. එහෙනම් මේ හැම රේඛාවෙම අනුක්‍රමණය m කියලා ගත්ත හැකි. එහෙම වෙන්නේ රේඛා සමාන්තර නම් විතරයි. දැන් මම තව රේඛාවක් අඳිනවා මෙහෙම. ඒ රේඛාව අනිත් රේඛා එක්ක සමාන්තර නැහැ. මොකද ඡේදනය වෙනවා කොහෙදී හරි. x අක්ෂයේ ධන දිශාවත් එක්ක හදන කෝණෙත් වෙනස්. ඒ නිසා මේ දැන් ඇඳපු රේඛාවේ අනුක්‍රමණය වෙනස්. ඒ නිසා සමාන්තර රේඛාවල විතරක් අනුක්‍රමණය සමානයි කියලා ළමයින්ට දැන් තේරෙන්න ඕනේ. එහෙනම් ලියන්න මෙහෙම ඛණ්ඩාංක තලයේ ඇති සෑම සමාන්තර රේඛා දෙකකම හෝ කීපයක අනුක්‍රමණ සමාන වේ. මේක අඳින්න. හරි, ඒක ළමයි අපි උදාහරණයකින් පැහැදිලි කරගමු. මෙහෙම ලියන්න a ලක්ෂය සමානයි 4,1 b ලක්ෂය සමානයි 1,2 මේක ඇඳ ගන්න. ඇඳලා මේ සමීකරණය හොයන්න මේ සරල රේඛාවේ. ඒක අපි ඉස්සර වෙලා කොටසදී කතා කරා. ලක්ෂ දෙකක් දන්නවා නම් සමීකරණය හොයන්න සරල රේඛාවේ. හොයන්න සරල රේඛාවේ සමීකරණය. මෙහෙම අවද බලන්න. අනුක්‍රමණය හොයනකොට අනුක්‍රමණය එනවා එකක්. අනුක්‍රමණයයි ලක්ෂයක් දන්නවා නම් අන්තක්ඛණ්ඩය හොයන්න පුළුවන්. නැත්නම් ආයෙත් ලක්ෂ දෙකක් xy කියලා අරන් අනුක්‍රමණය ලියලා හොයන්න පුළුවන්. මම හැදුවේ මෙහෙම. y = mx + c අනුක්‍රමණය දන්නවා දැන් 1යි. එතකොට b ලක්ෂය එක මත තියෙන නිසා ආදේශ කරා. එතකොට තෘප්ත වෙනවා. එතකොට c එනවා ඍණ 3ක් කියලා. ඒක අපි ආයෙ එකට ආදේශ කරොත් එනවා y = x ඍණ 3යි කියලා. මේ ගානත් හදාන්න මම තව ලක්ෂ දෙකක් දෙනවා c සහ d කියලා. c 0.3 ඍණ 4,1 මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ සමීකරණය හොයන්න. බලන්න මෙහෙම පිළිතුරක් ආවද කියලා. අනුක්‍රමණය හෙව්වොත් අනුක්‍රමණය එනවා 1යි. සාධාරණ සමීකරණයේ y = mx + c. දැන් අනුක්‍රමණය දන්න නිසා c හොයාගත්තා නම් ලේසි. c ලක්ෂය ආදේශ කරනවා සමීකරණයට. එතකොට එනවා c 3ක් කියලා. එහෙනම් සමීකරණය එනවා y = x + 3යි කියලා. එහෙනම් මේ සමීකරණයේ y = x ධන 3 මේ සමීකරණේ y = x ඍණ 3. දැන් මේ සමීකරණ දෙක බැලු බැලමටම සමාන්තරයි පේනවා. ඛණ්ඩාංක තලයේ ඇඳපු නිසා බලන්න අනුක්‍රමණය
නැත්නම් x ට ඉස්සරහින් තියෙන ඉලක්කම දෙකේම එකයි. දැන් සමාන්තර රේඛා දෙක සමාන්තර නිසා අනුක්‍රමණ සමානයි. මම තව එකක් දෙන්නම්. මේකත් හදන්න. e ලක්ෂය දෙනවා මූල ලක්ෂය 0,0 f ලක්ෂය දෙනවා 4,4. සරල රේඛාවේ සමීකරණය හොයන්න. බලන්න මෙහෙම ආවද කියලා. අනුක්‍රමණය එනවා එතකොට එකක්. අනුක්‍රමණය දන්න නිසා සරල රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන් y = mx ධන c. m ට 1 දැම්මා. එතකොට තුන්වෙනි සමීකරණය එනවා. ඒක මත 0,0 තියෙන නිසා x ටයි y ටයි බිඳුව දානවා. එතකොට c ත් එනවා 0යි කියලා. එහෙනම් සමීකරණය එන්නේ y = x. එහෙනම් මේ සමීකරණය y = x. බලන්න එතකොට රේඛා තුනේම අනුක්‍රමණ සමානයි. එහෙනම් සමාන්තර රේඛාවක් ගත්තොත් ඒ හැම රේඛාවකම y = x ඉස්සරහින් තියෙන ඉලක්කම සමාන වෙනවා. මේ ටිකත් ලියා ගන්න. ඊළඟට ළමයි ලියන්න මාතෘකාවක් රේඛාවකට සමාන්තරව වෙනත් ලක්ෂයක් හරහා ගමන් කරන රේඛාවේ සමීකරණය සෙවීම. මම මේම ගානක් දෙනවා. මේ නිල් පාට රේඛාවේ සමීකරණය y = x ධන 3. අපි දැන් හොයන්න යන්නේ ඒ රේඛාවට සමාන්තරව මේ a ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය. y = x ධන 3 රේඛාවට සමාන්තරව a ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය තමයි හොයන්න යන්නේ. මෙන්න මෙහෙම. හරි. දැන් අපි මේ a ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය දන්නේ නැහැ. හැබැයි ඒක මත ලක්ෂයක් දන්නවා. එහෙනම් අපි රේඛාවක සමීකරණය ලියන්න නම් ලක්ෂ දෙකක් දැනගන්න ඕනේ. නැත්තම් එක ලක්ෂයකුයි අනුක්‍රමණයයි දැනගන්න ඕනේ. දැන් අපි මේකේ අනුක්‍රමණය දන්නේ නැහැ. හැබැයි අපිට අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අපිට සරල රේඛාවක් දීලා තියෙනවා y = x ධන 3 කියලා. එහෙනම් ඒකට සමාන්තර නම් ඉස්සර වෙලා කරපු තියරි එකේ මතක ඇති මේ රේඛාවේ අනුක්‍රමණයත් එකම තමයි. මේ රේඛාවේ අනුක්‍රමණය එකයි. එහෙනම් ඒකට සමාන්තර නම් මේ රේඛාව. එහෙනම් ඒකේ අනුක්‍රමණයත් එකයි. අන්න දැන් අපි ලක්ෂයකුත් දන්නවා අනුක්‍රමණයක් දන්නවා. එහෙනම් රේඛාවේ සමීකරණය හොයන්න පුළුවන්. එහෙනම් සාධාරණ සමීකරණය ලියනවා y = mx ධන c. අපි දන්නවා m = 1යි. එහෙනම් y = x ධන c. ඊළඟට ලියනවා a ලක්ෂය a එක මත නිසා ආදේශ කරනවා. a ලක්ෂය කියන්නේ 2,4. y ට 4 දානවා x ට 2 දානවා ධන c. එහෙනම් 4න් 2ක් අඩු වුණොත් 2යි. එහෙනම් c = 2යි. එහෙනම් ac ගෙනහිල්ලා අපි ආයෙ මෙතෙන්ට ආදේශ කරනවා. එහෙනම් අපිට රේඛාවේ සමීකරණය එනවා y = x ධන 2. එහෙනම් රේඛාවකට සමාන්තර වෙනත් ලක්ෂයක් හරහා යන රේඛාවේ සමීකරණය මේ විදිහට හොයන්න පුළුවන්. උදාහරණයට මේකත් ඇඳලා ලියා ගන්න. මේ උදාහරණය ලියන්න y = 4/3x ඍණ 8 රේඛාවට සමාන්තරව ඍණ 2,1 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. එතකොට රේඛාව ඛණ්ඩාංක තලයේ අඳින්න අවශ්‍ය නැහැ. එහෙනම් ඒ රේඛාවේ අනුක්‍රමණයයි අපි ලියා ගන්න ඕනේ. එහෙනම් ඒ රේඛාවේ අනුක්‍රමණය 4/3යි. එහෙනම් අපි ලක්ෂයක් දන්නවා හදන්න පුළුවන්. එහෙනම් ළමයි m = 4/3 නිසා අපිට සමීකරණය ලියන්න පුළුවන් 4/3x ධන c කියලා. එහෙනම් c හොයාගන්න ඕනේ. අපිට දීලා තියෙන ලක්ෂය ඍණ 2,1. එහෙනම් මේ ලක්ෂය හරහා මේ රේඛාව යන නිසා ආදේශ කරන්න පුළුවන්. ඒ නිසා ලක්ෂ ඍණ 2,1 ආදේශය.
එතකොට එනවා y1යි සමානයි 4 බෙදීම 3යි x කියන්නේ ඍණ 2යි ධන c. එතකොට එනවා 1 ධන 8 බෙදීම 3 සමානයි c. පොදු හරය ගත්තොත් 3යි 3 ධන 8 සමානයි c. 11 බෙදීම 3 සමානයි c. එහෙනම් c කියන්නේ 11 බෙදීම 3යි. එහෙනම් ඒක ආදේශ කරනවා සමීකරණයට එකට. එතකොට එනවා y සමානයි 4 බෙදීම 3යි x ධන 11 බෙදීම 3යි. එහෙනම් මේක තමයි පිළිතුර. මේ ගානත් ලියන්න. 2y සමානයි ඍණ x ධන 2 රේඛාවට සමාන්තරව ඍණ 8,5 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. එහෙනම් මේ රේඛාව අපි හදා ගන්න ඕනේ y සමානයි කියලා. එතකොට තමයි අනුක්‍රමණය අපිට හොයන්න පුළුවන්. එහෙනම් අපි මේ රේඛාව 2y සමානයි ඍණ x ධන 2 කියලා තියෙන්නේ. අපි රේඛාවේ හැම පදයක්ම දෙකෙන් බෙදනවා. එතකොට දෙකක් කැපිලා ගිහිල්ලා y සමානයි ඍණ භාගයයි x ධන 1 කියලා එනවා. එහෙනම් මේක තමයි සමීකරණය. එහෙනම් මේ රේඛාවට සමාන්තර වෙන්න ඕනේ ඍණ 8,5 හරහා යන්නත් ඕනේ. එහෙනම් මේ රේඛාවේ අනුක්‍රමණය අපිට ලියුව හැකි ඍණ භාගයයි කියලා. එහෙනම් අපිට පුළුවන් රේඛාවේ සමීකරණය ලියන්න y සමානයි mx ධන c. එහෙනම් y සමානයි ඍණ භාගයයි x ධන c. මේක 1. එහෙනම් ඍණ 8,5 1 මත නිසා ආදේශ කරනවා. y කියන්නේ 5යි ඍණ භාගයයි ඍණ 8යි x ධන c. එතකොට 5 සමානයි දෙවර 4යි ඍණයි ඍණයි ධන වෙනවා. ධන c. එතකොට එනවා 1 සමානයි c. එහෙනම් අපිට පුළුවන් එකට ආදේශ කරන්න y සමානයි ඍණ භාගයයි x ධන 1 තමයි පිළිතුර. මේ ගානත් හදන්න. y සමානයි 0.3යි x ධන 0.8 රේඛාවට සමාන්තරව 0.2, ඍණ 0.7 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. එතකොට මෙහෙම එනවද බලන්න. රේඛාවේ අනුක්‍රමණය 0.3යි. එතකොට අපිට සමීකරණයක් ලියන්න පුළුවන් මේ විදිහට. ඒකට ලක්ෂය ආදේශ කරනවා. ආදේශ කරපුවාම c එනවා ඍණ 0.76යි කියලා. එහෙනම් සමීකරණය එනවා මේ විදිහට. බලන්න මේ උත්තරය ආවද කියලා. මේ ගානත් ලියන්න. 5, ඍණ 1 හා ඍණ 7,9 යා කරන රේඛාවට සමාන්තරව 1,5 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. බලන්න මෙහෙම පිළිතුරක් එනවද කියලා. එතකොට ලක්ෂ 2 යා කරන රේඛාවේ අනුක්‍රමණය එනවා ඍණ 5 බෙදීම 6යි කියලා. එතකොට මේකෙදි සමීකරණය හොයන්න ඕනේ නැහැ. අපිට අනුක්‍රමණය විතරක් තිබ්බාම ඇති. ඒකට සමාන්තර රේඛාව හොයන්න. ඒ නිසා අපි දැන් අනුක්‍රමණය දන්න නිසා අර ඉස්සර වෙලා විදිහටම ආදේශ කරලා 1 කියන සමීකරණය ලියා ගන්නවා. ඊට පස්සේ ඒක මත ලක්ෂයක් දීලා තියෙනවා. ඒකෙන් අපිට c හොයා ගන්න පුළුවන්. එතකොට අපිට c එනවා 35 බෙදීම 6ක් කියලා සමීකරණය එනවා මේ විදිහට. බලන්න මේක ආවද කියලා. මේ ගානත් හදන්න. ඍණ 2,3 හා 2.5,3.9 යා කරන රේඛාවට සමාන්තරව 4,7.2 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. එතකොට මෙහෙම පිළිතුරු ආවද බලන්න. අනුක්‍රමණය 0.2යි y සමානයි 0.2x ධන 6.4 තමයි රේඛාවේ සමීකරණය. මේ දෙක ආවද බලන්න. මේ ගානත් ලියන්න. ඍණ 8.2, ඍණ 6.5 හා 7.3 ලක්ෂ යා කරන රේඛාවට සමාන්තරව මූල ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් ලියන්න. 0,0 හා
ඍණ 1,12 ලක්ෂ යා කරන රේඛාවට සමාන්තරව 0.5, ඍණ 0.2 ලක්ෂ හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් හදන්න 0,0 හා 4,0 ලක්ෂ යා කරන රේඛාවට සමාන්තරව ඍණ 20, ඍණ 70 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. ඊළඟට පොඩි මාතෘකාවක් ලියන්න. සරල රේඛාවක සමීකරණය තෘප්ත කිරීම. හරි ළමයි මම මෙහෙම කණ්ඩාංක තලයේ රේඛාවක් ඇඳා ඒකේ ABCDE කියලා ලක්ෂ ටිකක් ලකුණු කරා. B ලක්ෂය 5,2 කියලා දීලා තියෙනවා. E ලක්ෂය ඍණ 4,1 කියලා දීලා තියෙනවා. එහෙනම් මේ ලක්ෂ දෙක භාවිතා කරලා මේ රේඛාවේ සමීකරණය හොයන්න. හරි එතකොට මෙහෙම උත්තරයක් ආවද බලන්න. අනුක්‍රමණය 3න් 1යි. අනුක්‍රමණය දන්නවා ලක්ෂ දෙකකුත් දන්නවා. කැමති ලක්ෂයක් අරන් C හොයන්න පුළුවන්. C එව්වොත් 3න් 1ක් එනවා. එහෙනම් සමීකරණය එනවා මෙන්න මේ විදිහට. y සමානයි 3න් 1යි x ධන 3න් 1. මුළු සමීකරණයම 3න් වැඩි කරලා තියන්නත් පුළුවන් ඕන නම් මේ විදිහට. එතකොට එනවා 3y සමානයි x ධන 1. මේ කැමති විදිහකට තිබ්බ එකි. එතකොට අපි සමීකරණය එනවා y සමානයි 3න් 1යි x ධන 3න් 1යි කියලා. මේ රේඛාවේ සමීකරණය. එහෙනම් සමීකරණය තෘප්ත කරනවා කියලා කියන්නේ මේ රේඛාව මත තව ලක්ෂ තියෙන අනන්ත සංඛ්‍යාවක්. මම මේ අනන්ත සංඛ්‍යාවේ ලක්ෂ තව A C D කියලා තුනක් ලකුණු කරලා තියෙනවා. එතන මට ඒක ලියන්න පුළුවන්. A ලක්ෂය කියන්නේ 8,3. C ලක්ෂය කියන්නේ 2,1. D ලක්ෂය කියලා කියන්නේ ඍණ 1,0. එහෙනම් මේ ලක්ෂත් මේ රේඛාව මතම තියෙන නිසා මේ මොන ලක්ෂයක් මේ රේඛාවට ආදේශ කරත් තෘප්ත වෙන්න ඕනේ. තෘප්ත වෙනවා කියන්නේ හරියන්න ඕනේ, ගැලපෙන්න ඕනේ කියන එක තමයි ඒකේ අදහස. එහෙනම් අපි එහෙම වෙනවද කියලා බලමු. පළවෙනියට මම ගන්නවා A ලක්ෂය 8,3. y සමානයි 3න් 1යි x ධන 3න් 1ට 8,3 ආදේශය. එහෙනම් මම 8,3 ආදේශ කරනවා බලන්න. y කියන්නේ 3යි සමානයි 3න් 1යි x කියන්නේ 8යි ධන 3න් 1යි. ඊට පස්සේ මම සමීකරණේ දෙපැත්තම සමාන ලකුණෙන් දෙපැත්ත සුළු කරනවා. වෙන මුකුත් කරන්නේ නැහැ. එතකොට මෙතන එනවා 8 බෙදීම 3 ධන 1 බෙදීම 3. මේ පැත්තේ 3 හැමම තියෙනවා. මේ පැත්ත අනිත් පැත්ත සුළු කරනවා. ඒතර පොදු හරය 3යි. ඒතර උඩ 9යි. ඒතර 3 සමානයි 3යි කියලා එන්නේ. එහෙනම් සමීකරණේ හරි. එහෙනම් මේ ලක්ෂය අපි කියනවා මේ රේඛාව මතම තමයි තියෙන්නේ කියලා. ඒකට අපි කියනවා ලක්ෂයකින් සමීකරණය තෘප්ත කරනවා කියලා. ඒ කියන්නේ ගලපනවා නැත්නම් හරියටම හරි කියලා ඔප්පු කරනවා කියන එක. එහෙනම් අපිට සරල රේඛාවක් මත ලක්ෂයක් තියෙනවද නැද්ද? නැත්නම් මේ දීලා තියෙන ලක්ෂය මේ සරල රේඛාව මතද තියෙන්නේ කියලා හොයන්න ක්‍රමය තමයි මේක. සමීකරණයට මේ දීලා තියෙන ලක්ෂ ආදේශ කරනවා. ආදේශ කරපුවාම දෙපැත්තම කැපිලා ගිහිල්ලා බිඳුව සමානයි බිඳුව කියලා එනවා. එහෙනම් අපි අනිත් ලක්ෂය. එහෙනම් A ලක්ෂය හරි. අපි C ලක්ෂයත් මේ රේඛාව මත තියෙනවද කියලා බලමු. C ලක්ෂය එන්නේ 2,1. එහෙනම් මේක x මේක y ආදේශ කරලා බලමු. y ට 1 දාන්නේ 3න් 1යි x ට 2 ධන 3න් 1. සමාන ලකුණෙන් දෙපැත්තෙම එකම ඉලක්කම එන්න ඕනේ. නා 1 සමානයි මේ පැත්තේ එනවා 2 බෙදීම 3 ධන 1 බෙදීම 3. පොදු හරය ගත්තොත් 3යි උඩත් 3යි. එහෙනම් 3යි 3යි කැපිලා 1 සමානයි 1යි කියලා එන්නේ. එහෙනම් සමීකරණයේ සමාන ලකුණෙන් දෙපැත්තේ එකම ඉලක්කම ආව. ඒ නිසා සමීකරණය තෘප්ත වෙනවා. ඒ නිසා මේ C ලක්ෂයක් තියෙන්නේ මේ රේඛාව මත කියලා කියන්න පුළුවන්. අපි ඊළඟ ලක්ෂ්‍ය D ලක්ෂය ගමු. ඍණ 1,0. එහෙනම් අපි ආදේශ කරමු සමීකරණයට
y කියන්නේ බිඳුවයි 3න් 1යි x කියන්නේ ඍණ 1යි ධන 3න් 1යි. එහෙනම් මේ පැත්තේ බිඳුව මේ පැත්තේ එතකොට එන්නේ ඍණ 3න් 1 මෙතන ධන 3න් 1. ඒ දෙක කැපිලා ගිහිල්ලා බිඳුව සමානයි බිඳුවයි කියලා එනවා. හරි. එහෙනම් ඒ ලක්ෂ්‍ය සමීකරණය මත තියෙන්නේ. ඒ නිසා සමීකරණය තෘප්ත වුණා. එහෙනම් අපිට කියන්න පුළුවන් D ලක්ෂ්‍යයත් රේඛාව මත තියෙන්නේ කියලා. හරි. එහෙනම් මම වෙන ලක්ෂයක් ගන්නවා. මම මෙතන ලක්ෂය ගන්නම්. ඒ ලක්ෂය ඍණ 4,2. මං EF කියලා ගන්න ලක්ෂය. එහෙනම් මේක ආදේශ කරලා බලමු මේ රේඛාව තෘප්ත වෙනවද කියලා. තෘප්ත වුණේ නැත්නම් මේ ලක්ෂය තියෙන්නේ මේ රේඛාව මත නෙමෙයි. දැන් ඇන්දාම පේනවා මේ රේඛාව මත නෙමෙයි තියෙන්නේ. අපි ආදේශ කරලා බලමු. x, y. y කියන්නේ 2යි 3න් 1යි x කියන්නේ ඍණ 4යි ධන 3න් 1යි. මේ පැත්තේ 2යි අනිත් පැත්ත සුළු කරොත් වෙනවා ඍණ 4 බෙදීම 3 ධන 3න් 1යි. පොදු සාධක ගත්තොත් 3යි උඩ එන්නේ එතකොට ඍණ 4 ධන 1යි. එහෙනම් එනවා ඍණ 3 බෙදීම 3 සමානයි 2යි 2 සමානයි ඍණ 1යි කියලා එන්නේ. එහෙනම් මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ ලක්ෂය මේ සමීකරණය මත නෙමෙයි තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒකට කියනවා අපි සමීකරණයත් ලක්ෂයකින් තෘප්ත වෙනවද කියලා බලනවා. සරල රේඛාවක සමීකරණය මත ලක්ෂයක් තියෙනවද කියලා බලන්න තමයි අපි තෘප්ත කරලා බලන්නේ. ඒ ලක්ෂය රේඛාවට ආදේශ කරලා දෙපැත්තටම එකම ඉලක්කම එනවනම් අපි කියනවා ඒ ලක්ෂයෙන් රේඛාව තෘප්ත වෙනවා කියලා. මේ ගන්න ලියන්න. y සමානයි 3x ධන 6 රේඛාව මත ඍණ 2,0 ලක්ෂය පවතීද? මේ ගන්නත් ලියන්න. ඍණ 3y සමානයි 8x ඍණ 4 රේඛාව මත 5, ඍණ 2 ලක්ෂය පවතීද? මේ ගන්නත් ලියන්න. 0.2y සමානයි ඍණ 0.5x 0.3 රේඛාව මත 0.7, 0.3 ලක්ෂය පවතීද? ඊළඟට ළමයි මාතෘකාවල් ලියන්න. ලම්බ රේඛා. ලම්බ රේඛා කියලා කියන්නේ ළමයි දන්නවා රේඛා දෙකක් ඡේදනය වෙන ලක්ෂය අංශක 90ක් නම් අන්න ඒ රේඛා දෙකට අපි කියනවා ලම්බක රේඛා දෙකක් කියලා. ඛණ්ඩාංක තලය මත xy අක්ෂත් ලම්බකයි අංශක 90කින් තියෙන්නේ. එහෙනම් ඛණ්ඩාංක තලයේ රේඛා දෙකක් ලම්බකයි නම් ඒ දෙක අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එක රේඛාවක අනුක්‍රමණය m1යි අනිත් රේඛාවේ අනුක්‍රමණය m2යි නම් ලම්බක රේඛා දෙක අතර අනුක්‍රමණ දෙක වැඩි කරොත් m1 වැඩි කිරීම m2 වැඩි කරොත් එන උත්තරේ ඍණ 1යි. මේක මතක තියාගන්න ඕනේ ලම්බක රේඛා දෙකක අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි කියලා. එහෙනම් අපිට මේ සමීකරණයට ආදේශ කරලා එක රේඛාවක අනුක්‍රමණය දන්නවනම් අනිත් රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. මේක ඇඳලා ලියා ගන්න. මෙහෙම උදාහරණයක් බලන්න මම රේඛාවක් දෙන y සමානයි 2x ධන 2 මේ රේඛාවේ සමීකරණය. මම අහනවා මේ රේඛාවට ලම්බක රේඛාවේ අනුක්‍රමණය කීයද කියලා. මම ලම්බක රේඛාවක් අඳිනවා මෙහෙම මේ රේඛාවේ අනුක්‍රමණය. එහෙනම් සමීකරණයට ආදේශ කරන්න පුළුවන් අපි මේ නිල් පාට රේඛාවේ අනුක්‍රමණය එහෙනම් දන්නවා m සමානයි 2යි. සමීකරණ දිහා බලලා කියන්න පුළුවන්. එහෙනම් අනුක්‍රමණ ගුණිතය m1 වැඩි කිරීම m2 සමානයි ඍණ 1යි. මේක මතක තියෙන්න ඕනේ. මේකට ආදේශ කරොත් එකක අනුක්‍රමණය දන්නවා 2යි වැඩි කිරීම m2යි සමානයි ඍණ 1යි. එහෙනම් m2 හොයන්න නම් 2කින් බෙදන්න ඕනේ. දෙපැත්තම 2කින් බෙදුවා. ඒතර 2යි 2යි කැපිලා යනවා. m2 සමානයි ඍණ භාගයයි කියලා එන්නේ. එහෙනම් මේ ලම්බක රේඛාවේ අනුක්‍රමණය ඍණ භාගයයි කියලා එනවා. එහෙනම් අනුක්‍රමණය දන්නවා
අපිට එක ලක්ෂයක් හොයාගත්තා නම් මේ රේඛාව මත තියෙන රේඛාවේ සමීකරණය ලියන්න පුළුවන්. මේ උදාහරණෙත් ලියන්න රේඛාවක් දීලා තියෙනවා y සමානයි ඍණ 3x ධන 4. මේ රේඛාවට ලම්බක රේඛාවේ අනුක්‍රමණය සොයන්න. එතකොට ලම්බක රේඛාවක් ඇන්දෑකි මේ විදියට. එහෙනම් ඒකේ අනුක්‍රමණය අපි m2 කියලා ගත්තොත් මේ රේඛාවේ අනුක්‍රමණය m1 සමානයි ඍණ 3යි කියලා දන්නවා. එහෙනම් ආදේශ කරොත් m1 වැඩි කිරීම m2 සමානයි ඍණ 1යි. ඍණ 3 වැඩි කිරීම m2 සමානයි ඍණ 1යි. එහෙනම් m2 සමානයි 1 බෙදීම 3ක් කියලා එනවා. මේකත් ලියා ගන්න. මේ ගාන ලියන්න y සමානයි 5 බෙදීම 2x ධන 1 රේඛාවට ලම්බකව 3,1 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. එතකොට අපිට ලම්බක රේඛාව ඇඳ ගන්න ඕනේ මේ 3,1 ලක්ෂය හරහා යන විදිහට. ලම්බක වෙන්නත් ඕනේ මේ ලක්ෂය හරහා යන්නත් ඕනේ. එහෙනම් අපිට අනුක්‍රමණය ලියන්න පළවෙනි රේඛාවේ අනුක්‍රමණය m1 සමානයි 5 බෙදීම 2යි. මේ හොයන්න ඕනේ රේඛාවේ අනුක්‍රමණය m2 කියලා ගත්තොත් මුලින් අනුක්‍රමණය හොයන්න ඕනේ. m1 වැඩි කිරීම m2 සමානයි ඍණ 1යි. m1 5 බෙදීම 2යි. m2 සමානයි ඍණ 1යි. එහෙනම් උත්තරේ එනවා m2 සමානයි ඍණ 2 බෙදීම 5යි කියලා. එහෙනම් දැන් අනුක්‍රමණය දන්නවා 3,1 ලක්ෂය හරහා යන්නත් ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c සාධාරණ සමීකරණයේ අනුක්‍රමණය දන්න නිසා ඍණ 2 බෙදීම 5යි x ධන c කියලා ලියන්න පුළුවන්. එහෙනම් 3,1 ලක්ෂය මේ රේඛාව මත නිසා අපිට ආදේශ කෙරිය හැකි. එතකොට තෘප්ත වෙනවා. එතකොට අපිට c හොයන්න පුළුවන්. 3,1 ආදේශය y කියන්නේ 1යි ඍණ 2 බෙදීම 5යි ධන x කියන්නේ 3යි ධන c. එතකොට 1 ධන 6 බෙදීම 5 සමානයි c. 11 බෙදීම 5 සමානයි c. එහෙනම් රේඛාවේ සමීකරණය ලිව්ව හැකි එකෙන් y සමානයි ඍණ 2 බෙදීම 5යි x ධන 11 බෙදීම 5යි කියලා. මේ ගාන ලියන්න y සමානයි ඍණ 3 බෙදීම 2යි x ඍණ 4 රේඛාවට ලම්බකව ඍණ 4,0 හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් ලියන්න 8ක් y සමානයි ඍණ 2යි x ධන 16 රේඛාවට ලම්බකව ඍණ 12,15 හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් හදන්න 0.2යි y ඍණ 3යි x ඍණ 0.5 සමානයි 0 රේඛාවට ලම්බකව 8,7 හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් හදන්න 72ක් y ඍණ 80ක් x සමානයි 50 රේඛාවට ලම්බකව 25,42 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් හදන්න 0.25යි y සමානයි ඍණ x ධන 0.4 රේඛාවට ලම්බකව ඍණ භාගයකම 4න් 1 හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. මේ ගානත් හදන්න y සමානයි 2x ධන 3 හා y සමානයි ඍණ 0.5x ඍණ 10 රේඛා දෙක ලම්බක වේද කියලා අහනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ රේඛා දෙකේ අනුක්‍රමණ ලියන්න. පළවෙනි එකේ අනුක්‍රමණය m සමානයි 2යි. දෙවෙනි එකේ අනුක්‍රමණය m1 m2 කියලා ගත්තොත් ඍණ 0.5යි. එහෙනම්
රේඛා දෙක ලම්බක වෙන්න නම් මේ දෙක වැඩි කරොත් එන උත්තරේ ඍණ එකක් වෙන්න ඕනේ. අපි එහෙම වෙනවද කියලා බලමු. m1 වැඩි කිරීම m2 දෙක වැඩි කිරීම ඍණ 0.5. එහෙනම් මේ දෙක වැඩි කරොත් ඍණ එකක් එනවා. එහෙනම් මේ රේඛා දෙක ලම්බකයි කියලා කියන්න පුළුවන්. එම නිසා ඉහත රේඛා දෙක ලම්බක වේ. ලම්බක නැත්නම් වැඩි කරපුවාම වෙන උත්තරයක් එන්නේ. මේ ගානත් හදන්න 3y සමානයි ඍණ 2x ධන 8 4y සමානයි 6x ධන 16 රේඛා දෙක ලම්බක වේද? ඊළඟ මාතෘකාව ලියන්න සරල රේඛා දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම. ඒ කියන්නේ මෙහෙම රේඛා දෙකක් තියෙනවා. ඒ රේඛා දෙක සමාන්තර නැත්තම් කොහේ හරි ලක්ෂයකදී මේ දෙක කැපෙනවා. ඒක ඕගොල්ලන්ට ළමයි දැන් තේරෙනවා. ඒ නිසා රේඛා දෙකක් දුන්නාම සමීකරණ ඒ දෙක විසඳලා මේ ඡේදන ලක්ෂය මෙන්න මේ කැපෙන තැන ලක්ෂයේ x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. අපි උදාහරණයක් බලමු. හරි උදාහරණයට මම මෙහෙම රේඛා දෙකක් දෙනවා. නිල් රේඛාව y සමානයි 2x ධන 1 රතු රේඛාව y සමානයි ඍණ 3x ධන 4. අහන්නේ මේ රේඛා දෙක ඡේදනය වන ලක්ෂයේ මෙන්න මේ දෙකම කැපෙන තැන ලක්ෂයේ ඛණ්ඩාංක අපි x ඛණ්ඩාංකයයි y ඛණ්ඩාංකයයි දෙකම හොයන්න ඕනේ. එහෙනම් මුලින්ම ළමයි සමීකරණ දෙක මේ විදිහට ලියාගෙන සමගාමී සමීකරණ සුළු කරන විදිහට සුළු කරලා x සහ y හොයන්න ඕනේ. එහෙනම් ඒ එන x සහ y තමයි ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක විදිහට එන්නේ. මේ වගේ සමීකරණ දෙකක් සුළු කරන හැටි O level වල කරලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මුලින්ම මේකේ y වල සංගුණක සමාන නිසා දැන් y ඉස්සරහින් තියෙන එක නිසා පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන කරන්න. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් එකකින් y හරි x හරි උක්ත කරලා අනිකට ආදේශ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සංගුණක සමාන කරලා එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන්. ඒ ක්‍රම තුනෙන් එකකට මේ සමීකරණය x හරි y හරි හොයන්න පුළුවන්. මම මුලින් කරන්නම් සමාන කිරීම. මේ සමීකරණයේ වම් පැත්ත සමාන නිසා දෙකේ එක සමානයි 2. එතකොට මෙහෙම එනවා. එතකොට මේ සමීකරණයේ y නෑ. මේක සුළු කරලා x හොයන්න පුළුවන්. එහෙනම් මේ ඍණ 3x මේ පැත්තට අරන් එනවා. ධන 1 අනිත් පැත්තට අරන් යනවා. 2x ධන 3x සමානයි 4 ඍණ 1. එතකොට එනවා 5x සමානයි 3. එහෙනම් x සමානයි 5න් බෙදුවොත් 3 බෙදීම 5ක් කියලා එනවා. එහෙනම් x ඛණ්ඩාංකය 3 බෙදීම 5යි. එහෙනම් ඒ ආපු පිළිතුර එක හරි දෙක හරි සමීකරණයට ආදේශ කරනවා. මම එකට ආදේශ කරනවා. එකට ආදේශය. එහෙනම් x ආවේ අපිට 3 බෙදීම 5යි. එහෙනම් y සමානයි 2යි x කියන්නේ 3 බෙදීම 5 ධන 1. එහෙනම් මේක සුළු කරන්න ඕනේ. y සමානයි 6 බෙදීම 5 ධන 1. එතකොට එනවා 11 බෙදීම 5ක් කියලා. එහෙනම් x ඛණ්ඩාංකය 3 බෙදීම 5 y ඛණ්ඩාංකය 11 බෙදීම 5 කියලා එනවා. එහෙනම් ඛණ්ඩාංක තලයේ ලකුණු කරොත් මෙතන x ඛණ්ඩාංකය 3 බෙදීම 5යි y ඛණ්ඩාංකය 11 බෙදීම 5ක් කියලා එනවා. ඒක තමයි පිළිතුර. මේ උදාහරණය ලියන්න. y සමානයි 4x ඍණ 8 රේඛාව සහ 3y සමානයි ඍණ 4x ධන 5 රේඛාව ඡේදනය වන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. මෙහෙම සමීකරණ දෙක ලියාගත්තට පස්සේ මේකේ y සමාන නැහැ ඉස්සර වෙලා වගේ සමාන කරන්න. හැබැයි x ඉස්සරහා තියෙන සංගුණක දෙක ඉලක්කම් දෙක සමානයි. හැබැයි එකක් ධන 4 අනික ඍණ 4. එහෙනම් මේ සමීකරණ දෙක එකතු කරොත් ධන 4x ට ඍණ 4x කැපිලා යනවා. එහෙනම් අපි ලියනවා 1 ධන
2 කියලා. එහෙනම් සමීකරණ දෙක එකතු කරනවා. සමාන ලකුණෙන් දෙපැත්ත වෙනම එකතු කරනවා y ධන 3y සමානයි සමාන ලකුණෙන් අනිත් පැත්ත 4x ඍණ 8 ධන ඍණ 4x ධන 5. එතකොට මෙහෙම වරහණක් දාන්න ඕනේ. ඊට පස්සේ අපි ටිකක් මේක සුළු කරොත් y ධන 3y සමානයි 4x ඍණ 8 මෙතන වරහන් අයින් වුණොත් ඍණ 4x ධන 5 කියලා එනවා. එතකොට ධන 4x ට ඍණ 4x කැපිලා යනවා. එතකොට මේක එකපාරම මෙහෙම පේලි දෙකම ලියන්න ඕනේ නෑ. හිතින්ම සුළු කරලා ලියන්න පුළුවන් මේ විදිහට. y ධන 3y සමානයි ඍණ 8 ධන 5 කියලා මෙන්න මේ පේලිය එකපාරම ලියන්න පුළුවන්. මම අර පැහැදිලි වෙන්නයි පළවෙනි පේලි දෙක ලිව්වේ. එතකොට මෙතනින් එනවා 4y සමානයි මෙතනින් අඩු වුණාම එනවා ඍණ 3. 4ෙන් බෙදෙනවා. එහෙනම් y සමානයි ඍණ 3 බෙදීම 4ක් කියලා එනවා. එහෙනම් y කණ්ඩාංකය ඍණ 3 බෙදීම 4යි. ඊළඟට ඒ ආපු පිළිතුර එක හරි දෙක හරි සමීකරණයට ආදේශ කරන්න ඕනේ. එතකොට x හොයන්න පුළුවන්. ඍණ 3 බෙදීම 4 සමානයි 4x ඍණ 8. 8 මේ පැත්තට ගෙනාවොත් ධන 8 වෙනවා. 3 බෙදීම 4 සමානයි 4x. පොදු හරය ගත්තොත් 4යි 32 ඍණ 3 සමානයි 4x. 29 බෙදීම 4 සමානයි 4x. 4ෙන් බෙදුනොත් 29 බෙදීම 16 සමානයි x කියලා එනවා. එහෙනම් ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක අපිට ලියන්න පුළුවන් 29 බෙදීම 16, ඍණ 3 බෙදීම 4. මේ ගානත් ලියන්න 2y සමානයි 3x ධන 5 හා 4y සමානයි ඍණ 2x ධන 1. ඡේදන ලක්ෂය සොයන්න. මේ ගානත් හදන්න 0.2y සමානයි ඍණ x ධන 0.4 හා 0.4y සමානයි 0.2x ධන 1. ඡේදන ලක්ෂය සොයන්න. මේ ගානත් හදන්න 3 බෙදීම 2y සමානයි 7 බෙදීම 4x ධන 3න් 1 හා 3න් 1ක් y සමානයි 2 බෙදීම 3x ඍණ භාගය. ඡේදන ලක්ෂය සොයන්න. ළමයි එන මෙහෙම රචනා ගානක් ලියන්න. a b c කියලා ලක්ෂ තුනක් දීලා තියෙනවා. a 1,4 b ඍණ 3, ඍණ 1 c 6, ඍණ 1. පළවෙනි එක a b හා b c දිග සොයන්න. දෙවෙනි එක ලියන්න AC වල මධ්‍ය ලක්ෂය සොයන්න. ඊළඟ එක ලියන්න AB හා AC යා කරන රේඛාවල සමීකරණ සොයන්න. ඊළඟ එක ලියන්න AC රේඛාවට සමාන්තරව බිංදුවකම ඍණ 3 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. ඊළඟ එක ලියන්න ABට ලම්බකව 1,2 ලක්ෂය හරහා යන රේඛාවේ සමීකරණය සොයන්න. 6 වෙනි කොටස 4 සහ 5 කොටසේදී ලබාගත් සමීකරණ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න. 7 වෙනි කොටස ABC ලක්ෂ වලින් වටවන ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. මේ ගාන හදන්න කොටස් 7ක් තියෙනවා. මේ ගාන හදනකොට ලේසි මේ ලක්ෂ 3 ඛණ්ඩාංක තලයේ ලකුණු කරගෙන ඉන්න. ඒ ලකුණු කරගෙන හොයන ඒවා ඛණ්ඩාංක තලයේ ලකුණු කරන්න. එතකොට ගාන හදාගෙන යන්න ලේසි. මුලින්ම මේ විදිහට ලක්ෂ ටික ඛණ්ඩාංක තලයේ තියෙන තැන ලකුණු කරගත්තොත් මේ විදිහට එනවා. ඒකෙන් පේනවා මේක ත්‍රිකෝණයක් කියලා. එතකොට තියෙන හැඩය අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ගාන හදාගෙන යන්න ලේසි. මුලින්ම අහන්නේ
AB සහ BC දිග. පළවෙනි උත්තරේ එනවාද බලන්න වර්ගමූල 41ක් එකතුල කරොත් 6.4 ඒකක. BC දිග ඒකක 9ක් කියලා එනවා. AC මධ්‍ය ලක්ෂය එන්නේ 7 බෙදීම 2, 3 බෙදීම 2. එතකොට අනුක්‍රමණය එන්නේ 5 බෙදීම 4යි. සමීකරණය එනවා y සමානයි 5 බෙදීම 4x ධන 11 බෙදීම 4ක් කියලා AB රේඛාවේ සමීකරණය. AC රේඛාවේ අනුක්‍රමණය එනවා ඍණ 1යි. එතකොට සමීකරණය එනවා y සමානයි ඍණ x ධන 5. සමාන්තර රේඛාවේ අනුක්‍රමණයත් අපිට ඍණ 1යි කියලායි එන්නේ. ඒක බලාගෙන ලියන්න පුළුවන්. ඊට පස්සේ බිඳුව කමා ඍණ 3 ආදේශ කරොත් c එනවා ඍණ 3ක්. ආදේශ කරොත් ආයේ සමීකරණය එන්නේ y සමානයි ඍණ x ඍණ 3 කියලා. ඊළඟට ලම්බ රේඛාවේ සමීකරණය අනුක්‍රමණය පළවෙනි රේඛාවේ 5 බෙදීම 4යි දෙවෙනි එකේ හොයා ගන්න ඕනේ. අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. එතකොට ඍණ 4 බෙදීම 5යි. සමීකරණය 1 2 හරහා යන නිසා අන්තක්ඛණ්ඩය 10 බෙදීම 3යි. එතකොට සමීකරණය y සමානයි ඍණ 4x බෙදීම 5 ධන 10 බෙදීම 3යි. සමීකරණ දෙක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න 1යි 2යි සමාන කරා. සමාන කරලා සුළු කරපුවාම වීඩියෝ එක නවත්තලා බලන්න මේ විදිහට එනවා. එතකොට x එනවා ඍණ 95 බෙදීම 3. ඒක ගෙනහිල්ලා ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එතකොට මෙන්න මේ ටික එනවා. ඒකෙන් එනවා y 86 බෙදීම 3යි කියලා. එහෙනම් ඛණ්ඩාංක එන්නේ මෙන්න මේ ඍණ 95 බෙදීම 3, 86 බෙදීම 3. ඊළඟට අහනවා ළමයි වර්ගඵලය මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න ආධාරක පාදය දැනගන්න ඕනේ. මේකේ BC ආධාරක පාදය හොයන්න කියලා තිබ්බා ඉස්සර වෙලා. ඒක දිග ඒකක 9ක් කියලා ආවා. ඊළඟට ලම්බ උස හොයා ගන්න ඕනේ. මෙන්න මේ උස. ඒතකොට ලම්බ උස හොයන්න අපිට අඩු කරන්න වෙන්නේ y ඛණ්ඩාංක දෙකක්. ඒතකොට y ඛණ්ඩාංකය දන්නවා ඉහළ y ඛණ්ඩාංකය 4යි. පහළ y ඛණ්ඩාංකය ඍණ 1යි කියලා දන්නවා. එහෙනම් y ඛණ්ඩාංක දෙක අඩු කරොත් 4 ඍණ 1 අපිට ලම්බ උස එනවා 5ක් කියලා. එහෙනම් ආධාරකය දන්නවා ඒකක 9යි ලම්බ උස දන්නවා ඒකක 5යි. එහෙනම් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. ආධාරක පාදය වැඩි කිරීම ලම්බ උස බෙදීම 2 45 බෙදීම 2යි. එතකොට එනවා 22.5යි වර්ග ඒකක කියලා තියන්න ඕනේ. වර්ග ඒකක කියලා ලියන්න ඕනේ. මොකද මේක ඒකක දුන්නේ නැහැ. මං ඉලක්කම් විතරයි දුන්නේ. එතකොට වර්ග ඒකක එනවා කියලා දාන්න ඕනේ. මේ 2015 MCQ ගානක් මේක හදන්න. පහත් දැක්කන සමීකරණ සලකන්න. a y සමානයි ඍණ භාගයයි x y සමානයි b y සමානයි භාගයයි x c y සමානයි ඍණ භාගයයි x ධන 2015. ඉහත සමීකරණ අතුරින් කුමන සමීකරණ y සමානයි 2x සරල රේඛාවට ලම්බක වේද? හදන්න. ලම්බක වෙනවා නම් මොකද වෙන්න ඕනේ? අනුක්‍රමණ ගුණිතය සමානයි ඍණ 1 වෙන්න ඕනේ. එහෙනම් a වල අනුක්‍රමණය ma වල සමානයි ඍණ භාගයයි අනුක්‍රමණය b වල භාගයයි අනුක්‍රමණය c වල ඍණ භාගයයි. ඊළඟට අපිට දීලා තියෙන සමීකරණයේ අනුක්‍රමණය m සමානයි 2යි. එහෙනම් අනුක්‍රමණ ගුණිතය ඍණ 1 වෙන්න ඕනේ. එහෙනම් සමීකරණයට ආදේශ කරමු.
එහෙනම් දීලා තියෙන සමීකරණයේ අනුක්‍රමණය 2යි අපිට m2 තමයි හොයන්න ඕනේ. එහෙනම් 2ෙන් බෙදුවොත් m2 සමානයි ඍණ භාගයයි. එහෙනම් ඍණ භාගයක් තියෙන්නේ a වල සහ c වල. එහෙනම් AC පමණයි උත්තරේ. එහෙනම් ඒක තියෙන්නේ 5 වෙනි උත්තරේ. උත්තරේ 5. මේ 2015 තව ගානක් මේකත් හදන්න. A සහ B ලක්ෂයන් දෙක ඛණ්ඩාංකයන් පිළිවෙලින් 2,2 22,58 වේ. AB රේඛා ඛණ්ඩය මත ඇති C ලක්ෂය මගින් රේඛා ඛණ්ඩය AC ට අනුපාත BC 1:3 අනුපාතයට බෙදෙයි නම් C ලක්ෂයේ ඛණ්ඩාංක මොනවාද? එහෙනම් මේ විදිහට ඇඳගත්තා දීලා තියෙන AB ලක්ෂ දෙක AB රේඛා මත C ලක්ෂයක් තියනවලු ඒක තියෙන අනුපාතය දීලා තියෙන. ඒක එහෙනම් අපි ලියා ගන්න ඕනේ AC බෙදීම CB සමානයි 1/3 අනුපාතයට තියෙන්නේ. එහෙනම් බෙදීම විදියට ලියාගත්තා. එහෙනම් හරස් ගුණ කරගත්තා. 3ක් AC සමානයි CB විදිහට තමයි C ලක්ෂය තියෙන්නේ. එහෙනම් AC 3ෙන් වැඩි කරොත් AC 3ෙන් වැඩි කරොත් CB එනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. එහෙනම් මෙතන තව මැද ලක්ෂයක් තියෙනවා D කියලා අපිට ගන්න වෙනවා. එහෙනම් AB වල මධ්‍ය ලක්ෂය D, DA වල මධ්‍ය ලක්ෂය C. එහෙනම් එහෙම තමයි C ලක්ෂය හොයන්න ඕනේ. මුලින්ම අනුපාතය හදා ගන්න ඕනේ. AC අනු CB කියන්නේ AC බෙදීම CB 1/3 කියන්නේ 1/3. ඒක බෙදලා හරස් ගුණ කරපුවාම මෙහෙම එනවා. එහෙනම් අපි ඇඳගත්තු රේඛාවේ ලකුණු කර ගන්න ඕනේ C ලක්ෂය. AC කියන එක 3ෙන් වැඩි කරොත් තමයි CB එන්නේ. එහෙනම් ඒ වගේ 3 ගුණයකින් ලකුණු කරා. හරි. එහෙනම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න ඕනේ මුලින්ම AB වල මධ්‍ය ලක්ෂය D. ඒක හොයපුවාම D ලක්ෂය එනවා මේ විදිහට 12,30. 12.30යි එතනින් දාගත්තා. ඊට පස්සේ AD වලයි මධ්‍ය ලක්ෂය තමයි අපෙන් අහන C වල C එන්නේ. AD වල මධ්‍ය ලක්ෂය. ඒක හොයපුවාම මෙහෙම එනවා. 7,16 උත්තරේ 2. මේ 2016 ගානක් මේකත් හදන්න. කාටීසියානු තලයක ඇති A 5,6 B 7,12 ලක්ෂ අතර කෙටිම දුර කොපමණද? එතකොට ලක්ෂ දෙක අතර දුර හොයන්න ඕනේ. ඒක හොයපුවාම මූල 40යි කියලා එනවා. එහෙනම් පිළිතුර 3 වෙනි පිළිතුර. මේකත් 2016 ගානක් මේකත් හදන්න. y සමානයි 2x ධන 3 සහ 2ක් y සමානයි mx ධන 4 යන සමීකරණ මගින් දෙනු ලබන සරල රේඛා එකිනෙකට ලම්බක නම් m හි අගය කුමක්ද? එහෙනම් පළවෙනි එකේ අනුක්‍රමණය m1 සමානයි 2යි කියලා එකපාර ලිව්ව හැකි. ඊළඟ එකේ අපි හදා ගන්න ඕනේ දෙකෙන් බෙදලා y සමානයි m බෙදීම 2x ධන 4 බෙදීම 2යි. එහෙනම් m2 සමානයි m බෙදීම 2යි. අනුක්‍රමණය. මේ රේඛා දෙක එකිනෙකට ලම්බකයි කියලා කියනවා. එහෙනම් අනුක්‍රමණ ගුණිතය m1 m2 සමානයි ඍණ 1යි. එහෙනම් ආදේශ කරන්න පුළුවන්. 2යි 1ක් අනික m බෙදීම 2යි. ඍණ 1යි. එහෙනම් 2යි 2යි කැපුණාම m සමානයි ඍණ 1යි. උත්තරේ 1. බලන්න මේක ආවද කියලා. මේ 2018 MCQ ගානක් මේක හදන්න. ලක්ෂය A 1,2 සහ B 5,4 යා කරන AB නම් රේඛා ඛණ්ඩය සලකන්න. AB හි මධ්‍ය ලක්ෂය හරහා යන AB ට ලම්බක රේඛාව y අක්ෂය ඡේදනය කරනුයේ
කොතනදද කියලා අහන්නේ. හදන්න බලන්න. මේ ගානේදී මුලින්ම AB වල මධ්‍ය ලක්ෂය හොයන්න ඕනේ. ඒක එනවා 3,3 කියලා. බලන්න ඒක ආවද කියලා. ඒකට රූපයක් ඇඳ ගන්න මේ වගේ. එතකොට ගාන ටිකක් පැහැදිලි වෙනවා. ඊට පස්සේ කියනවා ABට ලම්බක රේඛාව. එහෙනම් ABට ලම්බක රේඛාවක් හොයන්න අනුක්‍රමණය හොයා ගන්න ඕනේ මුලින් AB වල. එහෙනම් මුලින් AB වල අනුක්‍රමණය හොයනවා. එතකොට එනවා භාගයක් කියලා. එහෙනම් ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණය හොයන්න ඕනේ. ඒක එනවා ඍණ 2ක් කියලා. අන්නේ ලම්බක රේඛාව මධ්‍ය ලක්ෂ්‍ය හරහත් යනවලු. එහෙනම් අනුක්‍රමණය දන්නවා ලක්ෂයක් දන්නවා. එහෙනම් ඒ රේඛාවේ සමීකරණය හොයන්න යනවා. එතකොට අන්තක්ඛණ්ඩේ එනවා 9යි කියලා සමීකරණය එනවා මෙහෙම. y = -2x ධන 9. එහෙනම් 9 කියන්නේ අන්තක්ඛණ්ඩේ y අක්ෂය කපන තැන. y අක්ෂය කපන්නේ 9 දී. එහෙනම් ඛණ්ඩාංක 0,9. උත්තරේ 2. මේ 2018 තවත් ගානක්. ලක්ෂය 2,2 10,8 10,17 ශීර්ෂ වන ත්‍රිකෝණයේ පරිමිතිය වනුයේ දිග ඒකක වලින්. එතකොට ළමයි ආසන්න වශයෙන් මේ ත්‍රිකෝණය ඛණ්ඩාංක තලයේ තියෙන විදිහ ඇඳගත්තා නම් ලේසි. එතකොට 2,2ට වඩා උඩින් 10,8 තියෙන්නේ. ඊළඟ එකේ 10,17 x ඛණ්ඩාංක දෙක සමාන නිසා මේක y අක්ෂයට සමාන්තරව තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මුලින්ම මුල් අක්ෂ දෙක අතර දුර හොයනවා. සමීකරණයට ආදේශ කරලා. එතකොට එනවා 10ක්. මේ ටික එනවා 10ක්. ඊළඟට සිරස් එකේ දුර හොයන්න සමීකරණයට ආදේශ කරන්න ඕනේ නැහැ. y ඛණ්ඩාංක දෙක අඩු කරා නම් හරි. මොකද ඒක y ඛණ්ඩාංක දෙක අතර වෙනසක් තියෙන්නේ. එතකොට මේ ටික 9යි. ඊළඟට ඉතුරු එකේ දිග හොයන්න සමීකරණයට ආදේශ කරන්න වෙනවා. එතකොට 17යි කියලා එනවා. එහෙනම් ඔක්කොම එකතු කරන්න ඕනේ 17 10 9. එතකොට එනවා 36. උත්තරේ 1. මේකත් 2018 ගානක්. 2x ධන 3y ධන 1 සමානයි බිඳුව 4x ධන 6y ධන 1 සමානයි බිඳුව. මගින් දී ඇති රේඛා දෙක සලකන්න. මෙම රේඛා දෙක උත්තර පහක් තියෙනවා. සමාන අන්තක්ඛණ්ඩ ඇත. දෙක ලම්බක වේ. 3 එක මතයක පිහිටයි. 4 මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. සමාන්තර වේ. එහෙනම් මේක අපි දන්න විදිහට හදා ගන්න ඕනේ y = mx ධන c ආකාරයට. එහෙනම් පළවෙනි එක එහෙම හදාගත්තොත් 3y මං අනිත් දෙක අනිත් පැත්තට ගෙනියනවා. ඍණ 2x ඍණ 1 3ෙන් බෙදන්න ඕනේ. 3ෙන් බෙදුවා. එතකොට එනවා y = ඍණ 2 බෙදීම 3x ඍණ 3ෙන් 1. මේක 1. ඊළඟ සමීකරණෙත් 6y = ඍණ 4x ඍණ 1. අනිත් ටික අනිත් පැත්තට අරන් ගියා. 6ෙන් බෙදනවා. එතකොට එනවා y = මෙතන කැපෙනවා ඍණ 2x බෙදීම 3 ඍණ 1 බෙදීම 6. මේක 2. එහෙනම් සමීකරණ දෙක දිහා බලපුවාම අනුක්‍රමණ සමානයි කියලා පේනවා. පළවෙනි එක වැරදි, දෙවෙනි එකත් වැරදි, තුන්වෙනි එකත් වැරදි, ඊළඟ එකත් වැරදි. එහෙනම් පස්වෙනි එක හරි. අනුක්‍රමණ සමානයි කියන්නේ දෙකේම m සමානයි කියන්නේ රේඛා දෙක සමාන්තරයි. පිළිතුර 5. මේකත් 2018 ගානක්. x ඍණ 2y සමානයි 1 සහ 2x ඍණ y සමානයි 1 යන රේඛා දෙකම මත පිහිටන ලක්ෂය වනුයේ කියලා අහන්නේ. මේ එක ලක්ෂයක් සමීකරණ දෙකටම ආදේශ කරොත් තෘප්ත වෙන්න ඕනේ. එහෙනම් කරන්න තියෙන්නේ එක එක ආදේශ කර කර බලන්න. එතකොට බිඳුවකම බිඳුව ආදේශ කරලා වැඩක් නැහැ. ඒ නිසා පස්වෙනි එක අයින් කරලා දැම්ම හැකි. අපිට තව 4ක් ඉතුරුයි.
එහෙනම් එකේ ඉඳලා ආදේශ කර කර බලන්න වෙනවා. මේ සමීකරණ දෙකටම ආදේශ කරන්න ඕනේ. මම පළවෙනි සමීකරණයට x ඍණ 2ක් y සමානයි 1ට ආදේශ කරනවා 1, බිඳුව. එහෙනම් x ට 1 ඍණ y ට බිඳුව. එතකොට මේ ටික බිඳුව වෙනවා සමානයි 1යි. එහෙනම් තෘප්ත වෙනවා. එහෙනම් පළවෙනි රේඛාව මත පළවෙනි ලක්ෂය තියෙනවා. එහෙනම් දෙවෙනි එකත් බලමු 2x ඍණ y සමානයි 1. x කියන්නේ 1යි ඍණ y කියන්නේ බිඳුවයි. එහෙනම් තෘප්ත වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක නෙමෙයි. එහෙනම් ඊළඟ එකට ආදේශ කරනවා. එහෙනම් දෙවෙනි ලක්ෂය ගන්න 0,1 පළවෙනි එකට ආදේශ කරනවා x බිඳුවයි ඍණ y 1යි ඍණ 2 වැඩි කිරීම 1 සමානයි 1. ඒතර ඒක තෘප්ත වෙන්නේ නැහැ. එහෙනම් ඒක වැරදි. එහෙනම් ඊළඟ එකට ආදේශ කරන්න අවශ්‍ය නැහැ. මොකද දෙවෙනි ලක්ෂය පළවෙනි රේඛාව මත නැහැ. එහෙනම් තුන්වෙනි ලක්ෂයට යන්න. 1 බෙදීම 3 ඍණ 3න් 1. පළවෙනි එකට ආදේශ කරොත් x කියන්නේ 3න් 1යි ඍණ 2 y කියන්නේ ඍණ 3න් 1යි සමානයි 1. එතකොට එන 1 බෙදීම 3 ධන 2 බෙදීම 3 සමානයි 1යි. පොදු හරය ගත්තොත් 3යි 3යි 1යි 3යි 3යි කැපුණොත් 1යි. එහෙනම් හරි. පළවෙනි එකට තෘප්ත වෙනවා. එහෙනම් තුන්වෙනි ලක්ෂය පළවෙනි රේඛාව මත තියෙනවා. එහෙනම් ඊළඟ රේඛාවට බලමු. 2යි x කියන්නේ 3න් 1යි ඍණ y කියන්නේ ඍණ 3න් 1යි සමානයි 1යි. එතකොට මෙතනින් එනවා 2 බෙදීම 3යි ධන 1 බෙදීම 3යි සමානයි 1යි. එහෙනම් පොදු හරය 3යි උඩත් 3යි. එහෙනම් ඒකත් තෘප්ත වෙනවා 1 සමානයි 1යි. එහෙනම් තුන්වෙනි එක තමයි පිළිතුර. අනිත් එක බලන්න දෙයක් නැහැ. තුන්වෙනි එක තමයි පිළිතුර. මේ 2019 ගානක් y සමානයි 2x ධන 3 සහ y සමානයි 3x ධන 2 යන රේඛා දෙකෙහි ඡේදන ලක්ෂ්‍ය හරහා යන්නා වූ රේඛාවක් y සමානයි 4 y සමානයි x ඍණ 4 රේඛාවට ලම්බ වේ. මෙම රේඛාවේ අන්තක්ඛණ්ඩය කුමක්ද? එහෙනම් මේ ගාන කියන විදිහට පොඩ්ඩක් ඇඳ ගන්න ඕනේ, නැත්නම් පැහැදිලි වෙන්නේ නැහැ. රේඛා දෙකක් තියෙනවා. ඒ දෙක ලකුණු කරගත්තා. ඒ රේඛා දෙක ඡේදනය වන ලක්ෂයක් තියෙනවා කියලා කියනවා. ඒ ලක්ෂය හරහා රේඛාවක් යනවලු. ඒක මම ගුරු පාටින් ඇඳා. ඒක y සමානයි m1x ධන c කියලා නම් කරා. මේ ලක්ෂය හරහා යන රේඛාවට මේ නිල් පාට රේඛාව දීලා තියෙනවා y සමානයි x ඍණ 4 y සමානයි x ඍණ 4 රේඛාව ලම්බකයි කියලා. ඒක නිල් පාටින් ලකුණු කරා. එහෙනම් මේ ගුරු පාට රේඛාවේ අන්තක්ඛණ්ඩය c තමයි අහන්නේ. එහෙනම් අන්තක්ඛණ්ඩය හොයන්න නම් සමීකරණ ලියන්න ඕනේ. සමීකරණ ලියන්න නම් අනුක්‍රමණයකුයි ලක්ෂයකුයි ඕනේ. එහෙනම් අනුක්‍රමණය හොයාගන්න පුළුවන් නිල් පාට රේඛාවට ලම්බකයි කියලා කියනවා. එහෙනම් නිල් පාට රේඛාවේ අනුක්‍රමණය 1යි. ගුරු පාට රේඛාවේ අනුක්‍රමණය m1යි කියලා ගත්තා. ලම්බක නිසා අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. එහෙනම් දුඹුරු පාට රේඛාවේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් අපිට සමීකරණ ලිව්ව හැකි y සමානයි ඍණ x ධන c කියලා. එහෙනම් අපිට තව එක ලක්ෂයක් ඕනේ. එහෙනම් ලක්ෂයක් හොයාගන්න පුළුවන් මේ රේඛා දෙක ඡේදනය වන ලක්ෂය කියලා කියන්නේ. එහෙනම් ඒ ලක්ෂය හොයන්න රේඛා දෙක සුළු කරලා ඡේදනය වන ලක්ෂය හොයන්න ඕනේ. එහෙනම් ඊළඟට ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයපුවාම සමීකරණ දෙක සමාන කරලා x එකක් එනවා y පහක් එනවා. එහෙනම් ඡේදන ලක්ෂය 1,5. එහෙනම් 1,5 ලක්ෂය අර දුඹුරු පාට සමීකරණයට ආදේශ කරපුවාම c එනවා 6ක් කියලා. එහෙනම් උත්තරේ 5. මේකත් 2019 ගානක් හදන්න. AB යනු y සමානයි x ධන 1 රේඛාව මත පිහිටි
දිග ඒකක මූල 8ක් වන රේඛා ඛණ්ඩයකි. A ලක්ෂයේ ඛණ්ඩාංක 2,3 වේ නම් B ලක්ෂයෙහි ඛණ්ඩාංක කවරේද? මේ ගාන කියන විදිහට ඒක පොඩ්ඩක් ඇඳගත්තොත් ලේසි. සමීකරණේ දීලා තියෙනවා y සමාන x ධන 1. ඒක මත AB ලක්ෂ දෙක තියෙනවා. A දීලා තියෙනවා මූල 8ක් දුරින් B තියෙනවා කියලා කියනවා. B තමයි අහන්නේ. එහෙනම් B ගන්නවා x1 y1 කියලා. එහෙනම් AB අතර දිග සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. ඒක මූල 8යි. ඒක වර්ග කරොත් පළවෙනි සමීකරණය එනවා. ඒක එහෙම තියා ගන්නවා. ඊට පස්සේ B ලක්ෂය මේ දීලා තියෙන y සමානයි x ධන 1 රේඛාව මතත් තියෙන නිසා ඒකට ආදේශ කරන්න පුළුවන්. එතකොට තෘප්ත වෙනවා. එතකොට එනවා y1 සමානයි x1 ධන 1 කියලා. ඒක දෙවෙනි සමීකරණය. එහෙනම් 1යි 2යි සුළු කරලා තමයි අපිට හොයන්න වෙන්නේ x1 සහ y1. ඒ එක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ දීලා තියෙන ලක්ෂ පහ මේ 1ටයි 2ටයි ආදේශ කරලා බලන්න ඕනේ තෘප්ත වෙනවද කියලා. එහෙම තෘප්ත වෙනවා නම් අන්න ඒක තමයි උත්තරේ. එහෙම ආදේශ කර කර බලන්නත් පුළුවන්. නැත්තම් මේ සමීකරණ දෙක සුළු කරන්න ඕනේ. 1යි 2යි. පළවෙනි සමීකරණේ වර්ග කරොත් එහෙම ටිකක් සුළු කරගන්න අමාරු වෙනවා. ඒ නිසා දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එකේ y ට ආදේශ කරනවා. එතකොට මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මේ දෙක සුළු වුණාම x1 ඍණ 2 වර්ගය x1 ඍණ 2 වර්ගය කියලාමයි එන්නේ. එහෙනම් 2ක් x1 ඍණ 2 වර්ගය. එහෙනම් දෙකෙන් බෙදපුවාම එනවා මෙහෙම සමීකරණයක්. ඒකේ වර්ගමූලය ගත්තාම වර්ගය අයින් වෙනවා. එතකොට x1 එනවා 4ක් කියලා. එහෙනම් මේ x1 ගෙනහිල්ලා ආදේශ කරනවා මේ සමීකරණයට. එතකොට එනවා 5ක් කියලා y1. එහෙනම් උත්තරේ 4.